समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ සූදානම් වෙලා ඉන්න මොහොත. පින්වතුනි, බුද්ධ ශාසනයක් තුල තුනුරුවන් පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිතේ මේ තුනුරුවන් පිහිට කරගෙන තමයි තමන් මේ සංසාර ගමනේ ධර්මයේ හැසිරෙන්නේ. තුනුරුවන් පහළ වුණේ ඇසළ පුන් පොහෝ දවසේ. එදා අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට වෙසක් පුන් පොහෝ දවසේ බෝධි මූලයේදී එදා වජිරාසනයේ මතදී බුද්ධ රත්නයේ පමණයි ලෝකෙ පහළ වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දවසේ පස්වක භික්ෂූන් වහන්සේලා උදෙසා ඒ උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නයේ ලෝකෙට පහළ වෙනවා. ඒ දේශනාව අවසන් වෙනකොට එදා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජී කියන මේ පස් දෙනා අතරින් කොණ්ණඤ්ඤ කියන ශ්‍රමණයන් වහන්සේ ඒ බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ ස්වාක්කාතයි, මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තයේ දිගු කරනවා සමගම ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒක බුදු කෙනෙකුට පමණක් කළ හැකි 이르දිමේ පැවිද්දක් හැටියට උපසම්පදාව ලැබීමක් හැටියට ඒහි බික්කු මේ පැවිදි උපසම්පදාව ගැන දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නය. අඤ්ඤා කොණ්ණඤ්ඤ ඒ ස්වාමීන් වහන්සේගේ උතුම් පැවිදි භාවයට පත්වීමත් සමගම සංඝ රත්නේ ලෝකෙට පහළ වෙනවා. එතකොට එදා ඇසළ පුන් පොහෝ දවසේ මේ බුද්ධ ශාසනය තුල තුනුරුවන් පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවස තුල. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ගත කරද්දී 7 වෙනි සතිය තමයි මේ තපස්සු භල්ලුක කියන වෙළඳ සොහොයුරන් මුණ ගැහෙන්නේ. මේ තපස්සු භල්ලුක කියන වෙළඳ සොහොයුරන් වෙළඳාම යන ගැල්වල නැගලා කරත්තවල නැගලා කරත්ත 100 200 සමහර කරත්ත 500 පිරිවරාගෙන වෙළඳ පිරිසක් එක්ක වෙළඳාමේ රටවල් හරහා බොහෝ ප්‍රදේශ පහු කරගෙන මේ යන පිරිස තමයි එදා 7 වෙනි සතියේදී බුදුරජාණන් වහන්සේට විලඳ මී පිඩු සහිත දානයක් පූජා කරන්න. එදා බුදුරජාණන් වහන්සේ අයටත් යම් ධර්මයක් දේශනා කරනවා, බුක්තානුමෝදනා දේශනාවක් කරනවා. ඒ අය ප්‍රථම දේවාචික උපාසකයන් හැටියටයි හඳුන්වන්නේ. හැබැයි තුනුරුවන් පහළ වුණාට පස්සේ මේ බුද්ධ ශාසනය තුල ඉසිපතන මිගදායේදී මේ ධම්මචක්ක දේශනාවෙන් පසුව තුනුරුවන් පහළ වුණාට පස්සේ තමයි යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනත් ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ අයත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් අරහත්වයට පත් වෙනවා. ටික වෙලාවකට පස්සේ මේ යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න. යසකුල පුත්‍රයා කියන්නේ බොහෝම ධනවත් පවුලක රන් මිරි වැඳි සඟලක් භාවිතා කරපු බොහෝම ධනවත් කෙනෙක්. ඒ කාලේ ඉතින් ඉන්දියාවේ ගත්තත් බොහෝම ධනවත් අය තමන්ගේ ධනය පෙන්වන්න භාවිතා කරන දෙයක් තමයි තමන්ගේ මේ මිරි වැඩි සංගල, රන් මිරි වැඩි සංගලක සෙරෙප්පු දෙකට පවා සමාජයට රත්තරන් පටි අල්ලලා මැණික් අල්ලලා ඒ විදිහට තමයි යෝන් ඒ තමන්ගේ ධනවත් භාවයේ භාවිතා කරන්න ලෝකෙට පෙන්වන්න භාවිතා කරපු තමන්ගේ ඇඳුම එක්ක සෙරෙප්පු දෙක තමන් පැළඳගෙන ඉන්න ආභරණ. ඒ අතර මේ පාසටහන් ඔස්සේ තමන්ගේ පුතා කොහෙද ගියේ කියලා දෙමව්පියෝ අම්මයි තාත්තයි දෙන්න හොයාගෙන ආවහම අවසානයේ එදා ඉසිපතන මිගදායට බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය මේ ගන්ධ කුටියට එනකම්ම
ආවා. හැබැයි මේ මිරිවඩ සංගල අර පුතාගේ මේ සෙරෙප්පු දෙක දැක්ක තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන් මේ භූමියට ඇතුල් වෙනකොට අධිෂ්ඨානයක් කරා. උන්වහන්සේ පසුපස මේ සංඝ පිරිස වැඩ හිටියා. යසකුල පුත්‍ර ඇතුළු යාළුවෝ 54 දෙනා. හැබැයි බුදුරජාණන් වහන්සේ දා අධිෂ්ඨානයක් කරා බුදුරජාණන් වහන්සේ පමණක් මේ දෙමව්පියන්ට පෙනේවා. යසකුල පුත්‍රයාත් යාළුවෝ 54 දෙනාවත් නොපෙනේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ පුතා මේ පැත්තට ආවද මේ තියෙන සිරිප්පු දෙක නම් මේ මිරිවැඩි සංගල නම් අපේ පුතාගේ. බුදුරජාණන් වහන්සේ උහුම වාඩි වෙන්න කියලා මේ අම්මා තාත්තා දෙන්නටම ධර්ම දේශනා කරා. බණහල අවසන් වෙනකොට ඒ යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි තමයි මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පහළ වෙලා හිටියේ. තුනුරුවන් සරණ ගිය පළවෙනිම උපාසකයන් බවට පත් වුණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුතාවයි අර යාළුවෝ 54 දෙනාවයි යසකුල පුත්‍රයාගේ අම්මා තාත්තට පේන සැලැස්සුවා. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනයේ තෙරුවන් පහළවීම තුනුරුවන් පහළවීම තුනුරුවන් සරණ යාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ වටිනාම මාණික්‍ය රත්න තුන බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ තුනුරුවන් පහළවීම තුනුරුවන් සරණ යාම. කෙනෙක් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ උපාසකයෙක් බවට පත් වෙන්නේ තෙරුවන් සරණ යාමෙන්. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ස්වාමීන් වහන්සේ නමක් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොපමණකින්ද කෙනෙක් උපාසකයෙක් බවට පත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. යමෙක් බුදුන් සරණ යනවද දහම් සරණ යනවද සංඝුන් සරණ යනවද එපමණකින් මොහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේකින් ආයෙමත්ව ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙන්නේ කොහොමද? උපාසකයෙක් වෙන්න පුළුවන් තෙරුවන් සරණ ගියත් හැබැයි පන්සිල් ටික රැක ගන්න බැයි නම් එයා සීලවන්ත උපාසකයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙන්නේ කොහොමද? එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සංඝුන් සරණ ගිය මේ ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. මේ පංචශීලයේ සමාදන් වෙලා ඒ ශික්ෂාපද ආරක්ෂා කරනවද එපමණකින් මොහු සීලවන්ත උපාසකයෙක් බවට පත් වෙනවා කියලා. එහෙමනම් මේ බුද්ධ ශාසනය තුල ඔබ ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාම අපි පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස අපට ලැබිච්ච බුද්ධ ශාසනයේ වටිනාම මාණික්‍ය රත්න තුන තමයි බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කියන තුනුරුවන්. ඉතින් ඒ නිසා මේ තුනුරුවන්ට අයිති එදා බුද්ධ ශාසනයේ සෝභමාන කළ මේ මහා පිම්බිම තුල මේ ලෝකයේ තුල එදා නිකලෙස් හද මඩලක් ඇතුව වැඩ සිටිය දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබපු ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ මහා ශ්‍රාවක සංඝ රත්නය ඒ අතර ඊ타ම පූජනීය ඒ භික්ෂුන් වහන්සේලාගේ හැකියාවන් කුසලතාවයන් මත යම් යම් තනතුරු පිරිනැමිච්ච ඒ උතුම් මහරහතන් වහන්සේලා අතර අද අපි මේ උතුම් ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නේ පින්ඩෝල භාරද්වාජ උතුම් මහරහතන් වහන්සේගේ ඒ ජීවිතයේ යම් සිදුවීම් කීපයක්. උන්වහන්සේ තමයි සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය ලැබුවේ. මේ බුද්ධ ශාසනයේ සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය ලැබුවේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිත කතාවේ බොහොම ලස්සන සිදුවීම් ටිකක් තියෙනවා. උන්වහන්සේ මේ පෙරම් පුරන්න පටන් ගන්නේ කල්ප ලක්ෂයකට පෙර. කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියා පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. මීට කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩ හිටියේ පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝකයේ දිහා මහා කරුණා සමාපත්තියෙන් බලන දැන් අපේ බුදුරජාණන් වහන්සේත් උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ගන්ධ කුටියේ ඉඳන්
දස දහසක් ලෝක ධාතුවටම බුදු ඇස විහිදෝනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නේ? කවුද අද නිවන් අවබෝධ කරන්නේ? ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ දහවල් කාලේ පුරාම ඒ අය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ කැප කරලා දහම් දෙසනවා. සවස් කාලෙත් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවා 12 කෝටි ලක්ෂ වාරයක්. මහා කරුණා සමාපත්තියට සමවැදිලා බුදු ඇසින් බලනවා අද හවස් කාලේ රාත්‍රී කාලේ දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මිනිස්යන් අතරින් කවුද ධර්ම අවබෝධය ලබන්නේ? ඒ අය වෙනුවෙන් උන්වහන්සේ කළ යුතු දේශනාවන් මෙනෙහි කරලා ඒ අයට පිහිට වෙනවා. එතකොට ඒ වගේ මේ බුදුවරුන්ගේ සිරිතක් තමයි මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා. පින් ඇති අය කොහෙද ඉන්නේ? කාටද මම පිහිට වෙන්නේ? එදා පදමුත්තර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකයේ දිහා බලනකොට මීට කල්ප ලක්ෂයකට පෙර උන්වහන්සේගේ බුදුවැසට එදා යොමුුණේ මනුස්ස ලෝකෙ මනුස්සෙක් නෙවෙයි. දිව්‍ය ලෝකෙ දෙවි කෙනෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙවෙයි. තිරිසංගත සත්ත්වෙක්. ඒ තමයි සිංහෙක්. සිංහ රාජයෙක් වෙලා ඉපදිච්ච සිංහෙක් බුදුවැසින් දැක්කා මේ කෙනාට පිහිට වෙන්නට ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදුවැසට යොමුුණේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනකොට කාටද අද මම පිහිට වෙන්නේ කියලා සිංහ රාජයෙක් ගල්ලෙනක ඉන්න සිංහ රාජයෙක් බුදුවැසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ උදෑසනම පාත්‍ර සිවුරු දරාගෙන හංසවතී කියන නගරයට පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳලා මේ සිංහරාජයා හිටිය මේ අසල වනාන්තරයක විශාල ගල්ලෙනක් ඇතුළේ තමයි මේ සිංහරාජයා ඉන්නේ. හැබැයි මේ සිංහයා ගල්ලෙනෙන් එළියට ඇවිල්ලා ගොදුරු හොයාගෙන කැලීට පිටත් වෙලා යනවා. එදා බුදුරජාණන් වහන්සේ දානය වළඳලා මේ සිංහයා ඉන්න මහා වනාන්තරයට වැඩම කරලා මේ සිංහරාජයාගේ ගල්ලෙන ඇතුළට වැඩි. දැන් සිංහයා නෑ, කවුරුත් නෑ. ගොදුරු හොයන්න ගිහිලා සිංහයා. හැබැයි උන්වහන්සේ මේ ගල්ලෙන ඇතුළේ සමාපත්තියකට සමවැදුනා බුදු කෙනෙක් දින 7ක් පුරාවට නිරෝධ සමාපත්තියකට සමවදින්. එහෙම බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාත් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන සිදුවීම් දේශනාවල තියෙනවා. උන්වහන්සේ පොළොව මත නෙමෙයි පොළොවට ටිකක් ඉහළින් අර ගල්ලෙන ඇතුලේ මේ සිංහයාගේ ගල්ලෙන ඇතුලේ පොළොවට චුට්ටක් ඉහළින් පළඟක් බැඳගෙන අදිෂ්ඨාන කරගෙන අහසේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටිය ගල්ලෙන ඇතුලේ. ටික වෙලාවකින් අර ගොදුරු හොයන්න ගිය සිංහයා තමන්ගේ ගොදුරු හොයාගෙන අවසන් වෙලා හවස් වෙනකොට ගල්ලෙනට තමන්ගේ ගල්ලෙන ඇතුළට එනකොට මෙන්න ගල්ලෙන ඇතුලේ වෙන කවදාවත් නොදුටු සිදුවීමක්. ගල්ලෙන ඇතුලේ ඉහළින් පළඟක් බැඳගෙන කෙනෙක් භාවනා වඩනවා. දන්නේ නෑ මේ බුදු කෙනෙක්ද කවුද, මේ තිරිසංගත සත්වයෙක් නේ. ඉතින් අඳුන ගන්න පුළුවන්කමක් නෑ. එදා මේ සිංහයාට මේ කෙනා දැක්කට පස්සේ හිතුණා මගේ ගල්ලෙනට නම් සාමාන්‍ය කෙනෙක්, ජීවිතේට ආසාවක් ඇති සාමාන්‍ය කෙනෙක් නම් මේකට එන්නේ නෑ. මේ ප්‍රදේශයටවත් සාමාන්‍ය කෙනෙක් එන්නේ නෑ. බයයි. හැබැයි මේ කෙනා නම් මගේ ගල්ලෙන ඇතුළට ඇවිල්ලා ඒ විතරක් නෙමෙයි මේ අහසේ පළඟක් බැඳගෙන මේ අහසේ වැඩ ඉන්නේ නම් මහා පින්වන්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් රශ්මි ධාරාවන් විහිදුවමින් තමයි උන්වහන්සේ අහසේ පළඟක් බැඳගෙන වැඩ හිටියේ. මේ බුද්ධ රශ්මි ධාරාවන් දකින මේ සිංහයාගේ හිත පුදුමාකාර පැහැදීමකට පත් වෙලා ඒ මොහොතේ ඊට පහලින් ගල්ලෙනේ 3 වතාවක් බුදුරජාණන් වහන්සේ ඉහළ වැඩ ඉන්නේ නැද්දි ප්‍රදක්ෂිනා කරලා මේ සිංහයා දුවගෙන ගියා කැලේට. දුවගෙන ගිහිල්ලා නොයේක් විදිහේ මල් වර්ග කටින් කඩාගෙන අරගෙන ඇවිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ අහසේ වැඩ ඉන්න තැනට පහලින් ඒ මල් ගෙනහල්ලා වනාන්තරයට දුවනවා. මල් ටිකක් කඩාගෙන එනවා කටින් ගස්වල තියෙන ගෙනහල්ලා එතනට තියෙනවා. ආයි දුවගෙන ගිහිල්ලා මල් ටිකක් කඩාගෙන එනවා. ඔය විදිහට මේ සිංහයා එදා දවස පුරාම හවස් වෙනකම්ම මල් කඩාගෙන ඇවිල්ලා උන්වහන්සේ වැඩ ඉන්න තැනට යටින් මල් ගෙනහල්ලා පූජා කරා. මේ පෙර පින් ඇති කෙනෙක්. ඒ විදිහට බලාගෙන ඉඳලා පහවදා උදේ වෙනකම් බලනකොට දැන් අර මල් ගොඩක් පර වෙලා යනවා. උදේ වරුවේ මොකද කරේ? උදේ ඉඳනුත් ගිහිලා ආය අර වගේ කැලේ තියෙන මල් හොයාගෙන ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා එතනට තියෙනවා. මේ විදිහට දවසක් දෙකක් තුනක් නෙමෙයි දින 7ක් පුරාම බුදුරජාණන් වහන්සේ මේ ගල්ලෙනේ සිංහයාගේ ගල්ලෙන ඇතුලේ උඩ සමාපත්තියෙන් වැඩ ඉන්නේ නැද්දී දින 7ම මේ සිංහයා මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරා ওই විදිහට. ඒ දිහා බලාගෙන පුදුම සද්ධාවකින් ඒ දිහා බලාගෙන
මල් කඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් විහිදෙන මේ රශ්මි ධාරාවන් දිහා බලාගෙන පුදුම පැහැදීමකින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දින 7 අවසන් වෙලා එහෙම අහසින්ම මේ සිංහයා බලාගෙන ඉන්න ඇද්දිම උන්වහන්සේ අහසින්ම වැඩම කරා වෙනත් ප්‍රදේශයකට උන්වහන්සේගේ ආරාමයට වැඩිය. එදා මේ බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට ඒ වෙලාවේ හිතට ඇතිවෙච්ච දුක දරාගන්න බැරුව උන්වහන්සේ නොපෙනී යනකම්ම බලාගෙන හිටපු මේ සිංහයා එහෙමම පපුව පැලිලා මරණයට පත් වුණා. හැබැයි දින 7ක් පුරා බුදුරජාණන් වහන්සේට මල් කඩාගෙන ඇවිල්ලා ඒ මල් උන්වහන්සේ වැඩ හිටිය තැනට පහලින් පූජා කරලා හිත පහදවාගෙන ඒ රැස් කරගත්ත පිනෙන් ඒ හංසවතී නගරයේම බොහොම ධනවත් පවුලක තරුණයෙක් වෙලා ඉපදුණා. එතකොට බලන්න ඉදා තිරිසංගත සත්වයෙක් හැටියට ඒ හිත පහදවාගෙන රැස් කරගත්ත පිනෙන් මරණයට පත් වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා. ඒ නගරෙම මව්කුසක ඉපදුනා තරුණයෙක් වෙලා. දැන් ඔන්න ටික ටික මේ ළමයා තරුණ වයසට එනකොට බුදුරජාණන් වහන්සේ මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නේ ඒ නගරෙම තමයි. තරුණ වයසට එනකොට තමන්ගේ යාළු මිත්‍රයෝ තරුණයන් එක්ක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න එදා මේ ආරාමයට පැමිණියා. එදා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසනකොට මේ තරුණයාගේ හිත බණහල පැහැදුනා. දැන් දවස ගානේ බණහන්න එනවා. මෙහෙම බණහන්න එනකොට එක දවසක් බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිස අතර වැඩ හිටිය බොහෝම බල සම්පන්න එදා වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතරින් එක භික්ෂුවකට උන්වහන්සේ ශ්‍රී හස්තය දිගු කරලා පෙන්නවා මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්න සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා කියලා අර පිරිස අතරේදී එදා අග්‍රස්ථානයක් අගතනතුරක් ලබා දුන්නා එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. මේ අගතනතුර පිරිනමනවා බලාගෙන හිටිය මේ පිරිස අතර එදා මේ තරුණයා මේ සිදුවීම බලාගෙන ඉඳලා එදා හිතට ඇති වුණ අනේ මටත් යම් බුද්ධ ශාසනයක මේ වගේම පැවිදි වෙලා උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ බුද්ධ ශාසනයක මටත් සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලබන්න තියෙනවනම් කොයි තරම් දෙයක්ද කියන සිතුවිල්ල ඇති වුණා. ඒ හිතුවිල්ලම හිතේ දරාගෙන බුදුරජාණන් වහන්සේට ගිහින් ආරාධනා කරානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ සිට මගේ නිවසට දින 7ක් පුරාට භික්ෂු සංඝයා සමග දානයට වැඩම කරන සේක්වා. මම දානීය පිරිනමන්න සූදානමින් බොහොම සද්ධාවෙනුයි මේ ආරාධනය කරන්න. එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්තා. පිළි අරගෙන එදා මේ තරුණයාගේ නිවසට දානයට වැඩම කරා තමන්ගේ යාළු මිත්‍රයන් ඥාතීන් එකතු කරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7ක් පුරාම දන් පිරිනැමුවා. දවස් 7ේම දන් පැන් පූජා කරලා එදා අවසන් වෙච්ච දවසේ මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන බොහොම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වැඳගෙන වන්දනා කරගෙන අධිෂ්ඨාන කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ පුද්ගලයා දින 7ක් පුරාම දන් දීලා මොන වගේ ප්‍රාර්ථනයක්ද මේ හිතේ තියාගෙන මේ බොහොම සද්ධාවෙන් වැඳගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක ඔහුගේ හිතේ තියෙනවා පැතුමක්. අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක පැවිදි වෙලා උතුම් අරහත්ත්වයට පත් වෙලා ඒ බුද්ධ ශාසනය තුල සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීය ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවාද? කල්ප ලක්ෂයක් ගිය තැන අනාගතයේ ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මේ තරුණයා එදාට පිණ්ඩෝල භාරද්වාජ නමින් එදා ඒ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා රහත් වෙලා සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුවා. ලබන බව බුදු ඇසින් දැක්කා. දැකලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට කියන ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඔබ මේ විදියට පින්දහම් කරන්න කියලා එදා ඒ තරුණයාට අනාගතය ගැන විවරණ ලබා දීමක් සිදු කරා. එදා ඉඳන් මේ කල්ප ලක්ෂයක් පුරාම සසරි බොහෝ දම් පින්කම් කරමින් මනුස්ස ලෝකෙ ඉපදිච්ච ආත්ම භාවවල බොහෝ අවස්ථාවල රජවරු සිටුවරු වෙලා බොහොම ධනවත් පුද්ගලයෝ වෙලා ඉපදුනා තමන් කරපු පිනේ මහිමේ. ඒ හැම ආත්මයකම දම් පින්කම් කර කර තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කර කර පින් කරා. දෙව්ලොව ඉපදුනා. ඒ දිව්‍ය මනුස්ස ලෝක දෙකේම ඉපදී ඇවිල්ලා
අපේ බුදුරජාණන් වහන්සේදා මේ මහා බද්දකල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ මේ මහා පින්වන්ත කෙනා එදා රජගහනුවර බ්‍රාහ්මණ මහාසාර කුලයක මනුස්ස ලෝකෙ ඉපදුනා. බොහොම ධනවත් බ්‍රාහ්මණ කුලයක මහාසාර කුලයක ඉපදිලා භාරද්වාජ කියන නමෙන් තමයි එදා ඉපදුනේ. එතකොට භාරද්වාජ කියන නමෙන් ඒ නගරේ ඉපදිලා දැන් තරුණ වයසට එනකොට දෙමව්පියෝ ඔහු ඇතුල් කරා තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තක්ෂිලාවට ඇතුල් කරා. පුංචි කාලෙම බොහොම දක්ෂයි මේ භාරද්වාජ කියන කෙනා ඉක්මනින්ම අධ්‍යාපන කටයුතු වල ත්‍රිවේදීම ප්‍රාප්ත භාවයට පත් වුණා. ඒ කාලේ තිබුණේ වේද ග්‍රන්ථ. ඒ ත්‍රිවේදී තමයි අධ්‍යාපනයේ හැටියට හදාරන්නේ. මේ අධ්‍යාපනයේ පැත්තෙන් ත්‍රිවේදී පැත්තෙන් ඉක්මනින්ම ඉගෙනගෙන ඒ විතරක් නෙමෙයි අවසානයේ ශිෂ්‍ය පිරිසකට ගුරුවරයෙක් හැටියට 500ක් දෙනාට උගන්වන්න පටන් ගත්තා. වෙනම අධ්‍යාපන ආයතනයක් වගේ පිහිටවාගෙන තමන්ගේ ශිෂ්‍යයන්ට තමන් ළඟට එන පිරිසට එදා මේ භාරද්වාජ කියන බොහොම උගත් කෙනෙක් හැටියට හිටපු ඔහු පිරිසකට 500 ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙමින් හිටියා. ඔය අතර මේ පින්ඩෝල කියන නම වැටෙන්න හේතුව තමයි පුංචි කාලේ ඉඳන්ම ආහාර පානවලට දැඩි ආසාවක් ලොල්කමක් දක්වලා තියෙනවා. ඒ නිසා නිතරම හොයනවා කොහෙද කෑම තියෙන්නේ, කොහෙද ආහාර තියෙන්නේ, කොහෙද බත් තියෙන්නේ. මේක තමයි නිතරම හොයන්නේ. ඒ නිසා ඔහුට කොච්චර ආහාර ගත්තත් කුසගින්නක් දැනෙනවා, ආහාර වලට ආසාවක් දැනෙනවා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම පිරිස යාළුවෝ පිහිලු තහලු කරනවා, නම් වණන් කියනවා, අන්න ආහාර වලට බත් පිඩු වලට ආසා කරන කෙනා. ඒ නිසා තමයි මේ ආහාර වලට අධික ආසාවක් තිබ්බ. ආහාර පාන හොයමින් බත් පිඩු හොයමින් ඒවට ලොල් වෙලා කටයුතු කරපු කෙනා කියන අදහසින් තමයි පින්ඩෝල කියන නම යෙදෙන්න පටන් ගත්තේ. ඒ නමෙන් එදා හඳුන්වන්න පටන් ගත්තා. ඔය නිසා තමයි පින්ඩෝල භාරද්වාජ කියලා ඔහු හැදින්නේ. ඔය අතරේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ බුද්ධ ශාසනය තුල පැවිදි භාවයට පත් වෙන්නේ. එදා පින්ඩෝල භාරද්වාජ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඔය විදිහට. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ පිරිසෙන් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන බණ භාවනා කරලා ඉක්මනින්ම උතුම් වූ අරහත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේට නොයෙක් ප්‍රාතිහාර පාන්න පුළුවන්. ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේ නමක් බවටයි උන්වහන්සේ පත් වුණේ. එතන ෂඩාභිඥා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සමහර මහරහතන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාට තියෙන්නේ ආසවක්ඛ්‍ය ඥානෙ විතරයි. ඒ අතර තවත් රහතන් වහන්සේලා ඉන්නවා ත්‍රිවිද්‍යා ඇති පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත ආසවක්ඛ්‍ය කියන මේ ඥානයන් තුනම පිහිටනවා. ඒ අයට අපි ධර්මයේ කියන්නේ ත්‍රිවිද්‍යා ඇති මහරහතන් වහන්සේලා. ඊළඟට දිබ්බ චක්කු දිබ්බ සෝත කියන මේ ඥානයන් දෙකත් එක්ක අර හැකියාවන් තුනත් එකතු වුණාට පස්සේ ඒ අයට කියනවා පංච අභිඥා ඇති රහතන් වහන්සේලා. ඊට අමතර බුද්ධ ශාසනයේ වැඩ හිටියා ෂඩාභිඥා ඇති රහතන් වහන්සේලා. ඒ තමයි දිබ්බ චක්කු දිබ්බ සෝත ආසවක්ඛ්‍ය ඥානෙ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චතුප්පාත ඥානෙ කියන මේ හැකියාවන් පහට අමතරව 이르දි විද ඥාන 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඒ වගේම පරචිත්ත විඥානන කෙනෙකුගේ හිත දකින්න පුළුවන්. හිත කියවීමේ හැකියාවක් ඇති එවැනි රහතන් වහන්සේලා මේ වගේ මහා කුසලතා ඇති මහරහතන් වහන්සේලා ෂඩාභිඥා ඇති මහරහතන් වහන්සේලා හැටියට දේශනාවල සඳහන් වෙනවා. මේ විදිහේ මහරහතන් වහන්සේ නමක් හැටියටයි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ හැදින්නේ. දැන් උන්වහන්සේ මේ සිංහනාද පවත්වනවා කියන එකේ අදහස මේ සිංහෙක් වගේ කෑ ගහනවා කියන එක නෙමෙයි. සිංහනාද පවත්වනවා කියන එකේ අදහස උන්වහන්සේ රහත් වුණාට පස්සේ නිතර ආරාම සීනාසන වලට යනවා. ගිහිල්ලානේ අර භික්ෂුන් වහන්සේලාට කියනවා ආයුෂ්මතුනි ඔබ වහන්සේලාට සෝවාන් මාර්ගය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න මම ඔබ වහන්සේලාට කියලා දෙන්නම්. ඔබ වහන්සේලාට සෝවාන් ඵලය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ වහන්සේලා මගෙන් අහන්න මම කරුණාවෙන් ඔබ වහන්සේලාට මාර්ගය කියලා දෙන්නම්. ඔබ වහන්සේලාට සකදාගාමි වෙන හැටි, අනාගාමි වෙන හැටි, රහත් වෙන හැටි, ත්‍රිවිද්‍යා උපද්දවන හැටි
ඔබහන්සේලා සමාධියට පත්වෙන්නේ කොහොමද, ධ්‍යාන වඩන්නේ කොහොමද, ඔබහන්සේලා මගෙන් අහන්න මං කියලා දෙන්නම් කියලා ආරාමෙන් ආරාමයට වැඩම කරමින් එදා බණ භාවනා කරන පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට මඟ පෙන්නමින් අනුශාසනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ සිංහනාදයක් වගේ භික්ෂුන් වහන්සේලා අතරට ගිහිල්ලා කියනවා, ආශ්මතුනි ඔබහන්සේලාට සීල ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න මං කියලා දෙන්නම්. ඔබහන්සේලාට සමාධිය ගැන ප්‍රශ්නයක් තියෙනවනම් ඔබහන්සේලා මගෙන් අහන්න, ඔබහන්සේලාට මං කියලා දෙන්නම්. ඔබහන්සේලාට සෝවාන් වෙන්නේ කොහොමද, සකදාගාමී වෙන්නේ කොහොමද, අනාගාමී වෙන්නේ කොහොමද, රහත් වෙන්නේ කොහොමද, මාර්ගය වඩන්නේ කොහොමද, මේ මාර්ගය ගැන හෝ ඵලය ගැන හෝ යම් ප්‍රශ්නයක් තියෙනවද ඔබහන්සේලා මගෙන් අහන්න, මං ඕන වෙලාවක ඔබහන්සේලාට කියලා දෙන්නම් කියලා බොහොම කරුණාවෙන් සංඝ පිරිස අතරට ගිහිල්ලා පිරිසට සිංහනාද පවත්වනවා. අන්න ඒ නිසාම තමයි උන්වහන්සේට මේ සිංහනාද පවත්වන භික්ෂූන් වහන්සේ නමක් හැටියට එදා මේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයක් පවා ලබන්න හේතු වෙන්න කාරණා වුණේ. මේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ ගැන බොහොම ලස්සන සිදුවීම් කීපයක් තියෙනවා. උන්වහන්සේ දවසක් අහසින් වැඩම කරලා උදේනි රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරා. උදේනි රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා උන්වහන්සේ ගහක් යට සමාපත්තියෙන් වැඩ ඉන්න. උන්වහන්සේ බොහෝ වෙලාවට දවල් කාලේ පිණ්ඩපාතේ වැඩම කරලා දාන ටික වළඳලා අහසින් වඩිනෝ විවේකයෙන් වැඩ ඉන්න භාවනා කරන්න සුදුසු ගස් සෙවණක් තියෙන රමණීය පුණ්‍ය භූමියකට වඩිනවා. එහෙම වැඩම කරන අතරේ උන්වහන්සේ නිතර වඩින තැනක් තමයි උදේන රජ්ජුරුවන්ගේ රාජකීය උයන. විශාල උයනක්. රජ්ජුරුව විවේකයෙන් තමන්ගේ අන්තපුර මේ කාන්තාවන් එක්ක නිතර විනෝද වෙන සැරිසරන මේ උයන. එදා පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා මේ උයනේ ගහක් යට සමාපත්තියෙන් වැඩ හිටියේ. ඔය අතරේ උදේනි රජ්ජුරුව දවස් ගානක් තිස්සේම හොඳටම බීලා උදේනි රජ්ජුරුව කියන්නේ හොඳ බේබද්දේ. මේ උදේනි රජ්ජුරුව බීලා මත් වෙලා එදා උදේ නැගිටලා දැන් දවස් ගානක් බීපු බේබද්දන්ට පහවදා උදේටත් ඉතින් අර වෙරි මත තියෙනවා. උදේනි රජ්ජුරුව ඒ වගේම වැඩිපුර මේ අන්තපුර කාන්තාවන්ට ලොල් වෙච්ච රාගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. එදා මොකද කරේ, උදේ නැගිටලා තමන්ගේ අන්තපුරේ ඉන්න කාන්තාව පිරිසක් පිරිවරාගෙන අර උයනට ගියා මේ කාන්තාව එක්ක ඇවිද උයනේ විනෝද වෙන්න. හැබැයි උයනේ ඇවිදගෙන ටික දුරක් යනකොට දැන් රජ්ජුරුවන්ට වෙරි මත නිසාම යාගන්න අමාරුයි, ටිකක් කලන්තේ වගේ විසි වෙලා යනවා. රජ්ජුරුවෝ කිව්වා මට නම් වැඩිපුර යාගන්න බෑ, මෙන්න මෙතන හොඳයි, මේ ගස් සෙවන අපි ටිකක් මෙතනට වෙලා ඉමු කියලා අර අන්තපුර කාන්තාවන් වාඩි වුණාට පස්සේ එක කාන්තාවකගේ උකුලේ ඔළුව තියාගෙන චුට්ටක් රජ්ජුරුව ඇලවුණා. එහෙම නිින්ද ගියා. රජ්ජුරුවන් නිින්දට වැටුණාට පස්සේ රජ්ජුරුව වටේට වාඩි වෙලා හිටිය අනික අන්තපුර කාන්තාව කල්පනා කරා රජ්ජුරුව දැන් නම් නැගිටින පාටක් නැහැ. දැන් හොඳටම ගොරෝ නිදි, අපි ටිකක් හිමින් මග ඇරලා යන් කියලා රජ්ජුරුවන්ට නිින්ද යනකන් ඉඳලා දැන් හොඳටම ගොරෝ නිදි. අනිත් අන්තපුර කාන්තාව නැගිටලා අර උයන් සිරි නරඹමින් උයන වටේ ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යනකොට ගහක් යට වැඩ ඉන්න පිණ්ඩෝල බහරද්වාජ මේ මහරහතන් වහන්සේ දැකලා කල්පනා කරා අන්න අර ආර්යයන් වහන්සේ, අපි ගිහිලා උන්වහන්සේගෙන් බණ පද ටිකක් අහමු කියලා අර අන්තපුර මේ කාන්තාව ටික ගිහිල්ලා වන්දනා කළ උන්වහන්සේ ඉදිරියෙන් වාඩි වුණා. එදා පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ බොහොම කරුණාවෙන් මේ කාන්තාවන්ට අන්තපුර කාන්තාවන්ට දහම් දෙසනවා, බණ කියනවා. දැන් ඒ අතර උදේනි රජ්ජුරුවන්ට හොඳටම නිින්ද ගිහිල්ලා, හැබැයි එක අන්තපුර කාන්තාවකගේ උකුලේ තමයි නිින්ද ගිහිල්ලා තියෙන්නේ. මේ කාන්තාව කල්පනා කරා මම මේ මොකද්ද මේ රජ්ජුරුව මගේ උකුලේ නිදි, අනිත් ඔක්කොම නැගිටලා ගිහිල්ලා පෙනේද මේ රජ්ජුරුවන්වත් දාලා ගිහිල්ලා යන්න, මං විතරක් මොකටද මෙතනට වෙලා ඉන්නේ, රජ්ජුරුවන් ඇහැරවන්න ඕන කියලා එකපාරට කකුල ගස්සලා රජ්ජුරුවන් ඇහැරෙව්වා. රජ්ජුරුව නැගිට වුණා. නැගිට වුණාට පස්සේ රජ්ජුරුව ඇඟමැලි කඩලා වටපිට බලනකොට කවුරුත් නැහැ. අර ඔළුව තියාගෙන හිටපු ළඟ හිටියේ එකම අන්තපුර කාන්තාවයි. කෝ කියලා ඇහුවා අනිත් අය. එතකොට දැන් ඉතින් ඔය අන්තපුර කාන්තාව වුණත් එක්කෙනෙකුට එක්කෙනෙක් බොහෝ වෙලාවට ඊර්ෂියාවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් ඕවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ විලේ කිව්වා පෙනේද රජතුමනි, රජතුමාට නිින්ද යනකන් ඉඳලා ඕම් පේනව නේද, ගියා යන්න කිව්වා අතන්ට ගිහිලා ශ්‍රමණේක් වට කරගෙන පේනව නේද හැසිරෙන හැටි. දැන් රජ්ජුරුව ගැන කිසිම ගාණක් තියනවද මේ අයට කියලා
උදේනි රජ්ජුරුවන්ගේ ද්වේෂය ඇවිස්සෙන විදිහට අර කාන්තාව රජ්ජුරුවන්ව කේන්ති ගැස්වා. එදා කේන්තිගේ උදේනි රජ්ජුරුව පුද්දුම තරහකින් නැකිටලා ඇවිදගෙන ගියා අර පින්ඩෝල බහරද්වාජ මහරහත්තන් වහන්සේ අර අන්තපුර කාන්තාවන්ට බණ කියන තැනට ගිය. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මොකද මේ කරන්නේ? ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? මේ මගේ අන්තපුර කාන්තාව ටික නේද වට කරගෙන ඉන්නේ කියලා අර ස්වාමීන් වහන්සේට බැන වදින්න පටන් ගත්තා. උන්වහන්සේ බොහෝම නිහඬව දන්නවා මේ රජ්ජුරුව දැන් වෙරි මතින් ඉන්නේ දවස් ගාණක් බීලා වෙරි වෙච්ච රජ කෙනෙක්. දැන් ඉතින් බණ කියලා හිත පහදවන්න පුළුවන් මට්ටමක නෑ, හොඳ මානසිකත්වයක නෑ. උන්වහන්සේ බොහෝම නිහඬව වැඩ හිටියා. කේන්තිගේ උදේන රජ්ජුරුව කල්පනා කරා මේ ශ්‍රමණයාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා බලනකොට එතන තියෙනවා දිමිගොටු තියෙන ගහක්. ඒ වෙලාවේ මත්තක් නමලා දිමිගොට්ටක් කඩලා ගත්ත ගහන. දිමිගොට්ට කඩනකොටම වැටුනේ රජාගේ ඇඟට. රජාගේ ඇඟ පුරාම දිමියෝ ඇඟ පුරා දුවන්න පටන් ගත්තා. තවත් ද්වේෂය වැඩි වුණා. ඊළඟ දිමිකොට්ටත් කඩලා අරගෙන ගහනකොට ඒක වැදුනේ වෙන දිහාවකට. ඒ වෙලාවෙම පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ කල්පනා කරා මේ උදේනි රජ්ජුරුව තව ටික වෙලාවක් මම මෙතන හිටියොත් බොහෝ අකුසල් රැස් කර ගන්නවා. හැබැයි රජතුමාට මේ කරන දේවල් වල ආදීනව ඔහුට වැටහෙන්න මම ප්‍රාතිහාරයක් පාමින් වඩින්න ඕන කියලා ඒ මොහොතේම අහසට පැන නැගලා පෙළහර පාමින් අහසින් උන්වහන්සේ වැඩම කරා. මෙහෙම වඩිනවා දැකලා පුදුම බියක් ඇති වුණා. අයියෝ මං කරගත්ත දේ මේ වගේ මහා ගුණවන්ත 이르දිමත් කෙනෙකුට නේද මං දිමිකොටු වලින් මේ තමල ගැහුවේ කියලා. ඒ වෙලාවේ අනික් අන්තපුර කාන්තාව කියන්න පටන් ගත්තා අනේ රජතුමනි උදේනි රජතුමනි මොකක්ද මේ රජ්ජුරුව කරගත්ත පව්? අනික් රජවරු මේ මහරහතන් වහන්සේට මල් පූජා කරනවා. සිව්පසෙන් අප උපස්ථාන කරනවා. උන්වහන්සේ පාරේ වඩිනවා දැක්කත් මාලිගාවට අඬ ගහලා වන්දනා කරලා මලින් පුද පූජා පවත්වනවා. රජ්ජුරුව මේ දිමිගොටු වලින් දමලා ගහලා මොකක්ද මේ කරගත්ත අකුසලයේ කියලා කියනකොට උදේනි රජ්ජුරුවන්ට තේරුණා තමන් විශාල අකුසලයක් කරගත්තා. බියකුත් ඇති වුණා. හැබැයි එදා අන්තපුර කාන්තාව එක්ක මාලිගාවට ගිහිල්ලා උයනේ ඉන්න උයන් පල්ලන්ට කියන්න පටන් ගත්තා කොයි වෙලාවක හරි ඔය භික්ෂුන් වහන්සේ ඔය ශ්‍රමණයන් වහන්සේ ආයෙමත් මේ උයනට වැඩියොත් මට දැනුම් දෙන්න. ඉතින් ආයෙමත් දවසක් පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා විවේකයෙන් වැඩ ඉන්න ආයෙමත් ඔය උයනට දවසක් වැඩම කරපු වෙලාවේ මේ උයනේ ආරක්ෂාවට ඉන්න අය දැකලා උදේනි රජුරවන්ට ගිහින් කිව්වා. එදා රජතුමා පුදුම සද්ධාවෙන් ඇවිල්ලා අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා බණහලා උදේනි රජතුමා තිරුවන් සරණ යන්නේ පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේගෙන් බණහලා. එතකොට අපිට පේනවා මේ වගේ එදා උදේනි රජුරෝ පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ නිසා තිරුවන් සරණ ගියා විතරක් නෙමෙයි රජතුමාගේ තිබුණා නිතර තරහ යන ස්වභාවය. නිතර කිපෙන ද්වේෂය ඇතිවෙන ස්වභාවයක් තිබුණා. ඒ ද්වේෂය යටපත් කරගන්නේ කොහොමද කියලා පින්ඩෝල මහරද්වාජ මහරහතන් වහන්සේගෙන් උපදෙස් අරගෙන රජ්ජුරුවෝ ඒවා ප්‍රායෝගිකව දියුණු කරා. ඒ විතරක් නෙමේ මේ අන්තපුර කාන්තාවන් ගැන බොහෝ වෙලාවට මේ රාග සහිත සිතුවිලි වලින් දැවෙමින් හිටපු රජ කෙනෙක් තමයි උදේනි රජ්ජුරුව. රජ්ජුරුව මේ රාගී යටපත් කරගන්නේ කොහොමද කියලා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේගෙන් කරුණු අහද්දී උන්වහන්සේ බොහොම ලස්සන ධර්ම දේශනාවක් කරනවා. මේක අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන බොහොම ලස්සන දේශනාවක්. හිතට රාගය ඇති වුණාට පස්සේ රාග සිතුවිලි නැති කරගන්නේ කොහොමද කියලා එදා පින්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ උදේනි රජ්ජුරුවන්ට ධර්ම දේශනා කරා. ඔය අතරේ රජගහ නුවර සිටුවරේ මේ සිටුවරයට උවමනාවක් ඇති වුණා ඔය මහරහතන් වහන්සේලා හැමෝම කියනවා රහත් කියලා. ඒ කාලෙත් ඉඳලා තියෙනවා රහත් කියපු හොරු ගොඩක්. ඒ අතර නිගණ්ඨනාථ පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත, අජිත කේස කම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල ඔය වගේ පිරිසත් තමන් රහතන් වහන්සේලා තමන් කෙලෙසුන්ගෙන් මිදිච්ච අය විමුක්තියට පත්වෙච්ච අය හැටියට තමයි තමන්ගේ ශ්‍රාවකයන්ට තමන් වඳුන්වලා දුන්නේ. දැන් ඔබ අහලා ඇති අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා. 62ක් උන්වහන්සේ පහළ වෙලා මේ දේශනා කරද්දී උන්වහන්සේගේ දර්ශනීය මිනිස්සු අතරට ගියේ 63 වෙනි දර්ශනීය හැටියට. ඒ තරම්
විමුක්තියක් පිණිස ශරීරයට දුක් දෙන අය හිටියා, මහා දුක් විඳින අය හිටියා, ශාස්ත්‍රවරු හැටියට පෙනී ඉන්න අය හිටියා. ඒ අයටත් ශ්‍රාවකයෝ හිටියා. සමහරුන්ට 500 1000 දහස් ගණන් වැඳගෙන පුද පූජා කරගෙන ශ්‍රාවකයෝ හිටියා. දැන් ඔය අතර මේ අයගේ හැකියාවන් ගැන දැන් නිගණ්ඨනාථ පුත්ත කියාගෙන යනවා තමන් තමයි රහත්, තමන්ට මහා ප්‍රාතිහාර පාන්න පුළුවන් කියලා නිගණ්ඨ කියාගෙන යනවා. නිගණ්ඨගේ ශ්‍රාවකයොත් කියනවා අපේ උත්තමයන් වහන්සේ තමයි ඉන්න එකම රහතන් වහන්සේ. සංජය බෙල්ලට්ටි පුත්තත් ඕකම කියාගෙන යනකොට සංජයගේ වටේ ඉන්න අයත් කියනවා අපේ උත්තමයන් වහන්සේට තමයි ප්‍රාතිහාර පාන්න පුළුවන්. ඔය අතරේ රජගහනුවර හිටපු සිටුවරේ කල්පනා කරා ඔය හැමෝගෙම ප්‍රාතිහාර ගැන කියෝගෙන යනවා, හරි බලමුකෝ අපි දකින්න එපෑ ඔය කියන ඒවා කියලා වටිනා සඳුන් අරටුවක් අරගෙන මේ සඳුන් අරටුවෙන් පාත්තරයක් කෙරෙව්වා. ඉතා වටිනා විදිහේ සඳුන් අරටුවකින් සඳුන් සුවඳ හමන වටිනා පාත්තරයක් කරවලා මේ පාත්තරේ රියන් 60ක් උසට දිග උණ ගස් වගේ ගෙනහල්ලා එකට එක බැඳලා උසට මුදුනේ හිටවලා තමන්ගේ මේ රජගහනුවර නගරයේ මැද සිටුවරයාගේ සිටු නිවස ඉදිරියේ නගරේ මැද මේ උණ ගහ හිටවලා ඒකේ මුදුනේම අර පාත්තරේ රැඳෙව්. පාත්තරේ රැඳවලා මේ සිටුවරයා මොකද කරේ? අඬබෙර කරුවන් පිටත් කරා ගමක් නගරයක් පාසා ඔය ප්‍රාතිහාර පාන්න පුළුවන් කියලා කියවන අයට පුළුවන් නම් අහසින් ඇවිල්ලා පෙළහර පාලා පෙන්නන්න එයාට මේ පාත්තරේ දෙනවා. පුළුවන් නම් ප්‍රාතිහාර පාලා අහසින්ම පාත්තරේ ගන්න. අන්න එතකොට තමයි අපි පිළිගන්නේ ඔය ප්‍රාතිහාර පානවා කියන ඒවා ඇත්තද බොරුද කියලා. දැන් ඔන්න රජගහනුවර සිටුවරයා මේ පණවිඩේ හැම තැනම ඇරියා. ඔය පණවිඩේ යනකොට මිනිස්සුත් කියන්න පටන් ගත්තා හරියට හරි සිටුවරයා තමයි හරි. ඔය නිගණ්ඨනාථ පුත්තත් මෙහෙම කියනවා, සංජයගේ අය මෙහෙම කියනවා, කකුද කච්චායනගේ අය මෙහෙම කියනවා, මක්කලි ගෝසාලගේ අය මෙහෙම කියනවා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයොත් කියාගෙන යනවා ඒ අයටත් පෙළහර පාන්න පුළුවන්. කවුරු හරි කමක් නැහැ, පෙළහර පාන්න පුළුවන් නම් පෙළහර පාලා ඔය පාත්‍රේ ගනී. එතකොට අපි දකින්න නැතෑ කියලා දැන් මිනිස්සුත් ඒ මතයටම ආවා. ඔය අතරේ අඬබෙරේ ඇහුණට පස්සේ නිගණ්ඨනාථ පුත්ත බය වුණා, කලබල වුණා. නිගණ්ඨ කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම 이르දි බල සම්පන්නයි. බැරි වෙලාවත් මේ වෙලාවේ මේ අඬබෙරේ ඇහිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අහසින් ඇවිල්ලා පෙළහර පාලා ඔය පාත්‍රේ ගත්තොත් නගරවාසීන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේටයි ඒ ශ්‍රාවකයන්ටයි පහදින. ඒ නිසා උපක්‍රමයක් යොදලා ඔය පාත්‍රේ කොහොම හරි මගේ අතටම ගන්න ඕන කියලා නිගණ්ඨ කල්පනා කරලා ශ්‍රාවකයෝ රැස් කරලා උපක්‍රම සැලසුම් කළා. උපක්‍රම තමයි ඉස්සල්ලාම කෙනෙක් ඇරියා, සිටුවරයා හම්බෙන්න කෙනෙක් ඇරියා. රජගහනුවර සිටුවරයා මුණ ගැහිලා ඉස්සල්ලා කතාවෙන් මේක බේර ගන්න හැදුවා. ඉතින් කිව්වා මෙහෙමයි ඔබතුමා ඉතින් ඔය පාත්තරයක් හිටෙව්වට අපේ උත්තමයන් වහන්සේ ඔය වගේ පාත්තරයකට මේ වගේ මහා උතුම් පෙළහර පෑමක් නම් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබතුමාට තියෙන එකම දේ තමයි අපේ උත්තමයන් වහන්සේ අපි ඕන්නම් වඩම්මන්නම් මේ ගහ ළඟට මේ හිටවලා තියෙන තැන ළඟට පාත්තරේ ඔබතුමාම අපේ උත්තමයන් වහන්සේට ගරු කරලා සෙනග අතරදී මේ පාත්තරේ නිගණ්ඨ උත්තමයන් වහන්සේගේ අතට පූජා කරන්න. එතකොට සිටුවරයා කිව්වා නෑ, දෙන්නෙම නෑ කිව්වා. ඔය තරම් ප්‍රාතිහාර පාන්න පුළුවන් නම් ඉතින් පෙළහර පාලම ගන්නයි කිව්වා. දැන් ඔය වගේ එක එක්කිනා ඉවරනවා වැඩි හරියන්නේ නැහැ කියලා දැනගත්තා. දැන් අඬබිරේ දවස් 2-3 වදිනකොට දැන් මිනිස්සු විශාල වශයෙන් එකතු වෙනවා. මිනිස්සුත් ඔය කතාව කියනවා කෝ දැන් ඉතින් අඬබිර ගහනවා, දැන් ඊයේ ගැහුවා, පෙරේදත් ගැහුවා, කෝ ඒ කයිවාරු කාර්යෝ කවුරුත් නැහැනේ. ඔය ප්‍රාතිහාර පානවා පුළුවන් කියන අය කවුරුත් නැහැනේ කීකේ දැන් මිනිස්සුත් නගරේ බැන යනවා. ඔය අතරේ නිගණ්ඨනාථ පුත්ත පිරිස එකතු කරලා තවත් සැලසුමක් හැදුවා. ඒ තමයි තමන්ගේ ගෝල බාලයන්ට කිව්වා හරි මම අසවල් දවසේ මිනිස්සුන්ට කිව්වා මම පෙළහර පානවා. ඔය පාත්‍රේ මටත් ඒ හැටි දෙයක්ද? අහසින් යනවා කියන එක මට පුංචි දෙයක්. මම අහසින් ගිහිල්ලා ඔය පාත්‍රේ අරගෙන ඔතනටම අහසින් බහිනවා. මම දිනයයි වෙලාවයි කියන්නම් කියලා ඔන්න දිනයක් වෙලාවක් කියලා මිනිස්සුන්ට රැස් වෙන්න කිව්වා. දැන් මිනිස්සු රැස් වුණා. නිගණ්ඨනාථ පුත්ත උත්තමයන් වහන්සේ අහසින් වැඩම කරලා මේ පාත්‍රී ගන්න හැටි බලන්න විශාල පිරිසක් රැස් වෙලා හිටියා මෙතන. රජගහනුවර සිටුවරයාත් රැස් වුණා.
දැන් පිරිසත් බලාගෙන ඉන්නකොට නිගන්ට කට්ටියක් එකතු කරගෙන ආව නිගන්ටගේ ගෝලයෝ ටිකකට උගන්නගෙන ආවා. මම පිරිස අතරදී කකුලක් උස්සලා උඩට පනින්න වගේ හදන්න. උඹලා පැනලා මාව අල්ලගනින්න. හා අපේ උත්තමයන් වහන්සේ මේ වගේ මේ පාත්‍රයකට ඔබතුමා මේ වගේ පෙළහර පාන්න යන්න එපා. ඔබතුමාගේ උතුම් මිනිස් ගුණ ධර්ම මේ වගේ වැඩ කර නැති පාත්‍රයකට නම් මේ උතුම් මිනිස් ගුණ ධර්ම පෙන්වන්න එපා කියලා උඹලා මාව අල්ලගනින්න. එතකොට මං කියන්නම් මේ මං පෙළහර පාන්න හැදුවේ මෙන්න මේ අය තමයි මේක නැවැත්තුවේ කියලා මං එතනදී එහෙම රඟපෑමක් කරන්නම් කියලා කට්ටියක් පුරුදු කරගෙන උගන්නගෙන එක්කන් ආවා. ඉතින් ඔහොම ගෝලියෝ ඉන්නවා සමහරුන්ට වටේ. එහෙම කණ්ඩායමක් එක් කරගෙන ආවා. ඇවිල්ලා දැන් නිගණ්ඨනාථ පුත්ත පිරිසත් එක්ක පෙළහර පාන්න එන විදිහට තමයි ආවේ. ඇවිල්ලා අර සිටුවරයා ඇතුළු පිරිසට කියා හිටියා මම පෙළහර පාන්නයි මේ ආවේ. හැබැයි මේ වගේ පාත්‍රයකට මගේ උතුම් මිනිස් ගුණ ධර්ම පෙන්වන්න මං කැමති නෑ. නමුත් ඔබතුමා කියනවා නම් මට පුළුවන් මේ ඕකේ හැටි දෙයක් නෙමේ අහසින් වැඩම කරලා ගන්න. දැන් මේ වෙලේ සිටුවරයා කිව්වා හරි මම දෙන්නෙම නෑ පුළුවන් නම් පෙළහර පාන්න මේ මිනිස්සු බලාගෙන ඉන්නේ ඔබේ පෙළහර දකින්න කියලා. ඒ වෙලාවේ නිගණ්ඨනාථ පුත්ත අහසට පනින්න වගේ එහෙමනම් ඔන්න බලා ගන්න කියලා එක අඩියක් පස්සට තියලා එක කකුලක් උස්සලා නිකන් උඩට පනින්න වගේ හදනකොටම ගෝලයෝ ටික එක පාට පැනලා අල්ලගත්තා. අල්ලගෙන කිව්වා හා අපේ උත්තමයන් වහන්සේ මේ වගේ වැඩකට නැති පාත්‍රයකට ඔබතුමා වගේ උත්තමයෙක් මොකටද මේ පෙළහර පාන්නේ කියලා අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ කිව්වා පේනව නේද මම පෙළහර පාන්නයි මේ හැදුවේ. මෙන්න මේ අය තමයි මේක වැළැක්වුවේ. ඉතින් ඒ නිසා දැන්වත් ওই පාත්‍රේ මට දෙන්නේ කියලා. එහෙම දෙන්න කියනකොට ඔහු කිව්වා නෑ දෙන්නෙම නෑ කිව්වා. අවසානයේ ලැජ්ජ වෙලා එහෙම යන්න ගියා. එදා අවසාන දවස දින 7ක් දැන් ගත වෙලා. අන්තිම දවසේ රජගහනුවර සිටුවරේ අඬබෙරයක් කැව්වා. ගම් නගර පාස අඬබෙරයක් කැව්වා. කවුරු හරි පෙළහර පාන කෙනෙක් අද මේ පාත්‍රේ ගත්තේ නැත්නම් මේ ඔක්කොම බොරුකාරය හොරු මේ ඔක්කොම බොරුව තමයි මේ කියාගෙන යන්නේ කියලා අඬබෙරයක් ගහගෙන ගියා. එදා නගරේ පිණ්ඩපාතේ වඩිනවා මුගලන් මහරහතන් වහන්සේ එක්ක පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ. එතනදී මුගලන් හාමුදුරුවෝ කියනවා ඇහුණද? අන්න මිනිස්සු කියන එක ඇහුණද? අඬබෙරේ ඇහුණද ඇහුවා. එතකොට පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ කියනවා මොග්ගල්ලාන ඔබ වහන්සේ බොහොම 이르දි බල සම්පන්නයි. ඔබ වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන් අහසින් වැඩම කරලා ওই පාත්‍රය ගන්න. ඒ නිසා ඔය මිනිස්සු භික්ෂුන් වහන්සේලාට බනිනවා ප්‍රාතිහාර පානයෝ බොරුකාරයෝ කියලා බනිනවා. ඒ නිසා ඔබ වහන්සේ ওই පාත්‍රය ගන්නේ කියනවා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා ඇයි මට විතරද? ඔබ වහන්සේටත් පුළුවන් නේද? මම 이르දිමතුන් අතර අග්‍රයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. මගේ ප්‍රාතිහාර ගැන බොහෝ දෙනෙක් දන්නවා. ඒ නිසා ඔබ වහන්සේ පෙළහර පාලා ওই පාත්‍රය ගන්න කිව්වා. එහෙනම් ස්වාමීනි මං ගන්න දැහුවා. හා එහෙනම් කියලා තමන්ගේ පාත්‍රයේ මුගලන් හාමුදුරන්ගේ අතට දීලා පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ සැනින් අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා විශාල ගල් තලාවක් මහ පොට ඇඟිල්ලෙන් උස්සලා අහසට ගත්තා. අරගෙන අහසේ ගල් තලාව උඩ උන්වහන්සේ වැඩ ඉන්නවා. විශාල ගල් තලාවක් අහසේ රජගහ නුවර එහාට මෙහාට ඉරිදියෙන් අහසේ අරගෙන ගියා. මේක දැකපු මිනිස්සු බයට පත්තිලා කෑ ගහගෙන සීසීකට දුවනවා. මේ මොකද්ද මේ වෙන්න යන්නේ? මේ ගල් ටික බිමට වැටුනොත් අපි ඔක්කොම ඉවරයි කියලා මිනිස්සු බය වෙලා තැති අරගෙන සීසීකට දුවනකොට පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ උන්වහන්සේව අහසේ පේන්න සැලැස්සුවා. ඒක දැක්ක මිනිස්සු අනේ අර ආර්යයන් වහන්සේ නේද මේ මහා පෙළහර පාන්නේ කියලා සාදුකාර දිදී අහස දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේ අර ගල් පර්වතයේ මහා පොට ඇඟිල්ලෙන්ම පහරක් දීලා තිබිච්ච තැනම පිහිටෙව්වා. නොයෙක් විදිහට පෙළහර පාලා අහසෙම ඉඳන් අර පාත්‍රය අරගෙන උන්වහන්සේ පහලට බැස්සා. දැන් නගරවාසීන් දහස් ගාණක් කෑ ගහනවා ප්‍රීතිඝෝෂා කරනවා. පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ වටේ වට වෙලා එදා මේ පෙළහර පාල රජගහ නුවර සිටුවරයාගේ පාත්‍රය ගත්ත වෙලාවේ දැන් උන්වහන්සේලා දෙනමට මුගලන් හාමුදුරන්ටයි පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේටයි වේළුවනාරාමයට එනකොට දැන් පස්සෙන් එනවා විශාල පිරිසක්. ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි සමහර දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපි වැඩ කර හිටියේ. අපි ගේ ඇතුලේ හිටියේ. අනේ අපි දැක්කේ නෑ. අනේ ස්වාමීනි අපිට තව එක ප්‍රාතිහාරයක් පෙන්වන්න අනේ කියනවා.
ඒ වෙලාවේ දෙවනි වතාවටත් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම් මත උන්වහන්සේ අහසට පැන නැගලා පෙළහර පෑමක් සිදු කරලා බොහොම අමාරුවෙන් අර මිනිස්සුන්ගෙන් බේරිලා ආරාමයේ ඇතුළට ඇතුල් වුණා. හැබැයි පිටිපස්සෙන් පෙරහැර වගේ මේ පෙළහර දැකලා උද්දාමයට පත්වෙච්ච මිනිස්සු දහස් ගණන් ඇවිල්ලා ආරාමේ වටේ ප්‍රීතිඝෝෂා කරනවා, කෑකෝ ගහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා ඇහුවා, ආනන්දය මොකද මේ කෙවුලෝ කෑ ගහනවා වගේ විශාල පිරිසක් එළියේ කෑ ගහනවා ඇහෙනවා, හොයාගෙන ඉන්න කි. ආනන්ද හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර පාත්‍රී පිණ්ඩෝල බහාරද්වාජයන් වහන්සේ පෙළහර පාලා අරගෙන රජගහ නුවර පාත්‍රී මිනිස්සු උද්දාමයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ වහාම සංඝයා රැස් කරා පිණ්ඩෝල බහාරද්වාජයට එන්න කියන්න කිව්වා. පාත්‍රීත් අරගෙන මෙන්න කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස අතරදී පිණ්ඩෝල බහාරද්වාජය ඔබ මිනිස්සු මවිතයට පත්වෙන ආකාරයට ඔබේ උතුම් මිනිස් ගුණ ධර්ම පිරිස ඉදිරියේ පෙළහර පාලා එහෙම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මේ මහරහතන් වහන්සේ ඉදිරියේ එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඔබ මේ කරපු දේ හරියට සල්ලාලයන් ඉදිරියේ වෙසංගනක් තමන්ගේ ඇඳුම් ගලවලා දැම්ම වගේ වැඩක්. ඒ නිසා තමන්ගේ උතුම් මිනිස් ගුණ ධර්ම මේ සාමාන්‍ය පෘථග්ජන මිනිසයා මවිත වෙන ආකාරයට මිනිස් ගුණ ධර්ම පෙන්වන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා එදා අර පාත්‍රේ සඳුම් පාත්‍රේ භික්ෂුන් වහන්සේලාට කැප නෑ කියලා ඒක එතනම කෑලි කෑලි වලට පලන්න කිව්වා. උරච්චි කරලා හඳුන් ඇස්වල බෙහෙත්තක් හැටියට ඇස් වටේට ඇස් ලෙඩ හැදුනට පස්සේ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ පැවරුවා. ඔය විදිහට තමයි එදා මේ බුද්ධ ශාසනය තුල පිණ්ඩෝල බහාරද්වාජයන් වහන්සේ මහා පෙළහර පාන භික්ෂුවක් හැටියට ප්‍රකට වුණේ. එදා බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසක් මැද්දේදී ඒත දක්ඛං භික්ඛවේ මම ශාවකානම් භික්ඛූණං සීහ නදිකානං යදිදං පිණ්ඩෝල බහාරද්වාජෝ කියලා මේ තමයි මගේ බුද්ධ ශාසනය තුල සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා කියලා පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේට සිංහනාද පවත්වන භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානයේ පිරිනමන්නට යෙදුණා. ඒ උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති මහරහතන් වහන්සේ නමක්. එහෙමනම් පින්වතුනි, මේ උතුම් බුද්ධ ශාසනය තුල එදා වැඩ සිටිය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේ කියන්නේ එදා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති පූජනීය මහරහතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ ජීවිත කතාවේ මේ බුද්ධ ශාසනය තුල සිදුවීම් කීපයක් තමයි ඔබට මේ පැය තුල මේ හෝරාව තුල ඔබට ශ්‍රවණය කරන්න වාසනාව සැලසුනේ.